සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය ප්‍රකාශය ඉනෝෂාවී බැද්ද. ඝාතනය වූ ශ්‍රී ලාංකිකයා සම්බන්ධයෙන් පාකිස්තානයේ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි විමසිල්ලෙන්. විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් මහ බැංකුවෙන් විශේෂ ක්‍රියාමාර්ග. ලංගමයට නව බස් රථ 600ක්. කාන්තාවන් සඳහා රැකියා අවස්ථා වැඩි කිරීමේ වැඩපිළිවෙලක් රජයට නොමැති බවට විපක්ෂයෙන් චෝදනා. තේ වගාවට අවශ්‍ය ජෛව පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක්. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටින කොවිඩ් ආසාදිත සිසුන්ට වෙනම මධ්‍යස්ථානයක්. චීනය සිය කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා හරිත සංවර්ධන 5 අවුරුදු සැලැස්මක් එළිදක්වයි. LPL දෙවන අදියර හෙට ඇරඹේ. තරඟාවලියේ නිල විකාශන අයිතිකරු ජාතික ගුවන්විදුලිය. පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වූ ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය සංවේගය පළ කරයි. එම මිලේච්ඡ සිදුවීම ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම මනුෂ්‍යත්වය අගයන ලෝකයේ සැමට බලවත් කම්පනයක් බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එතුමා පෙන්වා දෙයි. අග්‍රාමාත්‍ය ඉම්රාන් ખાન මහතා ප්‍රමුඛ පාකිස්තාන රජය මෙම මිලේච්ඡ ඝාතනය සිදු වූ වහම යුක්තිය පසඳලීමට ගත් ක්‍රියාමාර්ග පාකිස්තානයේ අභ්‍යන්තර මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව අගය කරන බව ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කරයි. මේ පිළිබඳ පාකිස්තාන රජය ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව රජය ඇතුළු සමස්ත ජනතාව දැඩි විශ්වාසයෙන් බලා සිටින බව රාජපක්ෂ මැතිතුමා පවසයි. එසේම පාකිස්තානයේ වෙසෙන සෙසු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙස ජනාධිපතිවරයා පාකිස්තාන රජයෙන් ඉල්ලා සිටී. සිද්ධිය සැලවූ වහාම තමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන් බව ජනාධිපතිතුමා සඳහන් කරයි. කුමන ස්වභාවයකින් පැමිණියද අන්තවාදී ක්‍රියාකාරකම් සමාජය දැඩි ලෙස ව්‍යාකූල තත්වයට පත් කරයි. එබැවින් අන්තවාදයට එරෙහිව ලෝකයම එකම අරමුණක සිට ක්‍රියා කළ යුතු බව මෙවැනි සිදුවීම් තුළින් තවදුරටත් තහවුරු වන බව ජනාධිපතිතුමා පවසයි. විදේශගත වන ශ්‍රමිකයන් ශක්තිමත් කිරීමටද මහ බැංකුව ක්‍රියාමාර්ග රැසක් ගන්නා බව මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ඒ අනුව විදේශගත වන පිරිසට අදාළ රටවලට පහසුවෙන් ගමන් කිරීමට පහසුකම් සැලසෙයි. එම ශ්‍රමිකයන්ට බැංකු ගිණුම් විවෘත කර රටට මුදල් එවීමට පහසුකම් සැලසෙයි. සියලුම බැංකු මේ සඳහා දායක කරගෙනයි. එම බැංකු පද්ධතිය භාවිත කරමින් මෙරටට මුදල් එවන ලෙස මහ බැංකු අධිපතිවරයා විදේශ ශ්‍රමිකයන්ගෙන් ඉල්ලීමක් කළේ මහ බැංකු මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මේ ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට අපි කටයුතු කරනවා. පළවෙනි එක තමයි පිටරටට යන අය වඩාත් පහසුවෙන් යන්නට ක්‍රමවේද ඇති කරන්න. ඒ අයට පිටරට යන්නට අවශ්‍ය අයට පහසුකම් ලබා දීගෙන තියෙනවා. ඒත් එක්කම පිටරට යනකොට ඒ අයට ගිණුම් අරින්නත් ඒ ගිණුම් ඔස්සේ ඉදිරි කාලයේදී මුදල් රටට එවන්නටත් අපි පහසුකම් ඇති කරලා තියෙනවා. ඒ සඳහා මුළු බැංකු පද්ධතියම සෑහෙන දුරකට ලොකු ශක්තියක් ලබා දීලා තියෙනවා. ප්‍රවාහන ශේෂ්ත්‍රයේ සැලසුම් සහගත සංවර්ධනයක් ඇති කරන බව පවිත්‍රා වන්‍යාරච්චි අමාත්‍යවරිය සඳහන් කරයි. නව බස් රථ 600ක් ලංගමයට ලබා දීමට නියමිතයි. ගැමිසැරිය බස් සේවාව තවදුරටත් පුළුල් කෙරේ. නිසි සැරිය මෙන්ම සිසු සැරිය සේවා තවත් වර්ධනය කරන බව ඇය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. දුම්රිය සේවය ලාභ ලබන තත්වයකට පත් කෙරේ. දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය ඉහළ නැංවීමට ක්‍රියා කෙරේ. දුම්රිය වරායට සම්බන්ධ කිරීමට හා දුම්රිය සතු ඉඩම්වලට වාණිජ්‍ය වටිනාකමක් ලබා දී සංවර්ධනයට පියවර ගන්නා බවද ඇය පැවසුවාය. කොවිඩ් වසංගතයේ හමුවේ ප්‍රවාහන ක්ෂේත්‍රය බරපතල කඩාවැටීමකට ලක් වූ බවද අමාත්‍යවරිය පවසයි. කම්කරු මහමාර්ග සහ ප්‍රවාහන යන අමාත්‍යාංශවල මෙන්ම ඊට අදාළ රාජ්‍ය අමාත්‍යාංශවල වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගෙනින. විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පොදු ප්‍රවාහනයට වැඩි අවධානයක් යොමු කළ යුතු බව පැවසුවාය. එහිදී දුම්රිය සේවයට ප්‍රමුඛතාව ලබා දිය යුතුය.
ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් පුද්ගලිකාංශයේ වැටු වැඩිවීමක් සිදු නොවීම බරපතල ප්‍රශ්නයක් බව ඇය පෙන්වා දුන්නාය. ඇඟලුම් කලාපවල 78%ක් කාන්තාවෝ සේවය කරති. ඔවුන්ගේ ආරක්ෂාව සහ ජීවන තත්ත්වය නගා සිටුවීමට සුදුසු වැඩපිළිවෙලක් නොමැති බව ඇය පැවසුවාය. රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුගම මහතා අදහස් දක්වමින් සිසු සැරියට අමතරව තවත් පාසල් බස් රථ සේවයක් ආරම්භ කරන බව පැවසීය. සිටි බස් සේවය ව්‍යාප්ත කෙරේ. ග්‍රාමීය මාර්ග සඳහා නව බස් රථ යෙදවීමට පියවර ගැනේ. ළංගම සේවකයන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ආරම්භේ. ළංගමේ සතු ඉඩම් පුද්ගලිකාංශය සමග එක්ව දියුණු කරන බවද ඔහු පැවසීය. අපි මේ වසර ආරම්භ කරුවේ බස් 200ක් අලුතෙන් හදලා අයින් කරලා තිබුණ ඒවා මහා පාට දා. ඒ වගේම අපිට හැකියාව ලැබුණා අපි සියලු දෙනා පිළිගන්න කාරණයක් අද ලංකාවේ පොදු ප්‍රවාහන සේවය පීඩාකාරයි. අද බැරිම කෙනා තමයි වාහනයක් නැතිම කෙනා තමයි අද පොදු ප්‍රවාහනේ භාවිතා කරන්න උත්සාහ කරන්නේ. අධිකරු ජනාධිපතිතුමා අපිට නියෝගයක් දුන්නා මේ පීඩාකාරී පොදු ප්‍රවාහනේ සුවපහසු ප්‍රවාහන සේවයක් බවට පත් වෙන්න අවශ්‍යයි කියන කාරණා. විශේෂයෙන්ම පාක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවය අපි කොළඹ ආරම්භ කරුවා මහනුවර ආරම්භ කරුවා අපි දිවයින පුරා මේක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි නොබෝ දිනකින් අපි ග්‍රාමීය මාර්ග සඳහා නව බස් රථ යම් ප්‍රමාණයක් ගෙන්නන්නත් අපි මුදල් ඇමතුමාගේ ආශිර්වාදය අපි බලාපොරොත්තු වෙනවා. ඒ කටයුතු ක්‍රියා කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අදහස් දක්වමින් කොළඹට දෛනිකව ඇතුළු වන රථවාහන වලින් 80%ක් පුද්ගලික ඒවා බව පැවසීය. මෙම තත්ත්වය වෙනස් කර පොදු ප්‍රවාහනය දියුණු කළ යුතු වේ. විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා වැඩි කිරීමෙන් රාජ්‍ය සේවයට තරුණයන්ට පැමිණීමට ඇති අවස්ථා අහිමි වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානකාර මහතා පැවසීය. කාන්තාවන් සඳහා රැකියා අවස්ථා වැඩි කිරීමට රජයට වැඩපිළිවෙලක් නොමැති බවද ඔහු වැඩිදුරටත් පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්තයාපා බණ්ඩාර මහතා සඳහන් කළේ පාකිස්තානයේදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ මරණයට විරෝධය පළ කිරීම සඳහා ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පාකිස්තාන මහ කොමසාරිස්වරයා හමු වන බවයි. LTTE බෝම්බ ප්‍රහාරකින් තුවාල ලබා එක්තැන් වී සිටින මහින්ද විජේසේකර මහතාට අපහාස වන ලෙස ප්‍රකාශ කිරීම පිළිබඳව මනුෂ නානකාර මන්ත්‍රීවරයාට ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සඳහන් කළේය. සමගී ජන බලවේගයේ විපක්ෂයේ මන්ත්‍රීවරු අද පස්වරුවේ විවාදය වර්ජනය කරමින් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගියහ. ඔවුන් කිසිවෙකු සවස් භාගයේ විවාදයට සහභාගී වූයේ නැත. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. මෙරටින් හමු වූ ඔමික්‍රොන් වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකික කාන්තාව එන්නත් කරණයට ලක් නො තැනැත්තියක බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. එම කාන්තාවගේ ආශ්‍රිතයන් නිරෝධයන්ට යොමු කර ඇතැයි හෙතෙම කියයි. ජාන අනුක්‍රමණ පරීක්ෂණ සඳහා යොමු කෙරුණු ජෛව පටල සාම්පලවල පරීක්ෂණ කටයුතු අවසන් කර තිබේ. අනෙකුත් සාම්පලවල සැක කටයුතු වෛරස ප්‍රභේද හමු වී නැතැයි හෙතෙම පවසයි. පරීක්ෂණවල අවසන් වාර්තාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෙට බාර දීමට නියමිතව තිබේ. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මේ වන විට ආරම්භ කර තිබේ. එම පරීක්ෂණ ලබන සෙනසුරාදායින් අවසන් වේ. කොවිඩ් වසංගතයේ හමුවේ යම්කිසි දරුවෙකු ආසාදිත තත්ත්වයේ පසුවේ නම් හෝ නිරෝධයට ලක්ව සිටි නම් කිසි විටකරත් ප්‍රායෝගික පරීක්ෂණ සඳහා යොමු නොවන ලෙස විභාග කොමසාරිස් ජෙනරාල් LMD ධර්මසේන මහතා දැනුම් දෙයි. සෙම් ප්‍රතිශාව උගුරේ අපහසුතා හෝ උණ පවතී නම් එම ප්‍රායෝගික පරීක්ෂණවලට සහභාගී නොවිය යුතුය. එවැනි දරුවන් සඳහා වෙනම විභාග මධ්‍යස්ථානයක් පිහිටුවීමට නියමිතයි. පාසල් අයදුම්කරුවෙකු නම් තම රෝගී තත්ත්වය පිළිබඳව විදුහල්පතිවරයා මගින් දැනුම් දිය යුතුය. පෞද්ගලික අයදුම්කරුවෙකු නම් විභාග දෙපාර්තමේන්තුවේ 0.112 784 208 හෝ 0.112 784 537 දුරකථන අංකවලට දැනුම් දිය යුතුය.
නැවතත් එම දුරකථන අංක 0112 784 208 හෝ 0112 784 537 1911 ශ්‍රනික M3 අංකයටද ඒ බව දැනුම් දී හැකි බව හෙතෙම පවසයි. ප්‍රායෝගික පරීක්ෂණවලදී කිසිදු දරුවෙකුට අසාධාරණයක් සිදු නොකෙරේ. කොරෝනා වසංගතයේ සමග පසුබෑමට ලක් වූ රටේ ආර්ථික සංවර්ධනය යථා තත්ත්වයට පත්වමින් පවතින මේ අවස්ථාවේ වැඩවර්ජන වලින් ඊට බාධා වන බව විද්වත්හු පෙන්වා දෙති. විදුලිය යනු මූලික අවශ්‍යතාවකි. මෙරට නිෂ්පාදන ආර්ථිකය වැඩි දියුණු කිරීමේදී විදුලිය වඩා වැදගත් අංගයක් බව මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පීඨයේ ආචාර්ය දිනේෂ් සමරසිංහ මහතා පෙන්වා දෙයි. ඇතැම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම අංශවලට බාධා පැමිණියහොත් කොරෝනා වසංගතයෙන් ආර්ථිකයට සිදු වූ බලපෑමට සමාන බලපෑමක් එල්ල විය හැකි බවද හෙතෙම සඳහන් කරයි. අපේ රටේ ආයෝජකයන් අපි ආකර්ෂණය කරගන්න ඉන්න වෙලාවක් මේක. ඒ වගේම සංචාරක කර්මාන්ත වගේ දෙයකදී අපි සංචාරකයන් ආකර්ෂණය කරගන්න යන වෙලාවක් මේක. ඉතින් ව්‍යාපාර කිරීමේ පහසුව වගේ දෙයක් ආයෝජකයෙක් බලනකොට ලංකාවට එන්න එතෙන්දී ඔවුන් මේ වගේ දේවල් දැක්කහම ටිකක් ඔවුන් පැකිලෙන්න පුළුවන් ලංකාවේ ආයෝජන කරන්න. මොකද ලංකාවේදී අපි කාර්මිකව පවතින නිරවුල්භාවය රටක වැදගත් ආයෝජකයෙකුට. විදේශ ආයෝජකයන් ඒ වගේම සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේදී මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ග ලංකාවේ තියෙන සන්නම් නාමයට බලපානවා. ලංකාව රටක් විදිහට තියෙන බ්‍රෑන්ඩ් නේම් එක මම හිතන්නේ ටිකක් සුබවාදී නොවෙන්න පුළුවන් මේ වගේ වෘත්තීය ක්‍රියාමාර්ග දැක්කහම. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කීර්තිමත් ඉංජිනේරුවරයෙකු වූ KN ගුණවර්ධන මහතා අභව ප්‍රාප්ත විය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංජිනේරු පුහුණු අධ්‍යක්ෂවරයා ලෙස ඔහු කටයුතු කර තිබේ. ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය ආරම්භ කිරීමට ඔහු පුරෝගාමී විය. ඒ මහතා 1963 වසරේදී පුහුණු කාර්මික නිලධාරියෙකු ලෙස ගුවන් විදුලියට සම්බන්ධ වී තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත. කින්දරාවත් මහහෙන ගැහුවත් පොළොව හෙල්ලුනත් මහවැසි වැටුනත් කුණාටු හැමුවත් මොනදේ ආවත් බිස්නස් එක ඉන්ෂුවර්නේ කොහොමත් දියුණුවේ මාවත පෙන්වයි ඔබහට රැකවරණය දෙයි මුළු බිස්නස් එකටම. එක රක්ෂණයකින් බිස්නස් එකේ සියල්ලම ආවරණය කරන දියුණුවට මඟ පෙන්වන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් බිස්නස් ක්ලබ්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. මෙරට තේවකාව සඳහා අවශ්‍ය ජෛව පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක් තේ මණ්ඩලය මේ වන විට ආරම්භ කර තිබේ. ඒ අනුව මසකට පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂයක් නිෂ්පාදනය කිරීමේ මධ්‍යස්ථාන 160ක් දිවෙන පුරා ඉදිකර ඇතැයි තේ කොමසාරිස් ජයන්ත ඉදිරිසිංහ මහතා පවසයි. මෙම සියලු පොහොර SLS ප්‍රමිතියෙන් සමන්විත වෙයි. මේ වන විට නිෂ්පාදනය කළ කාබනික ජෛව පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ගොවින් අතර බෙදා දී ඇතැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව. දුම්රිය සේවය මේ වන විට යථා තත්ත්වයට පත්වී ඇතත් දුම්රිය මැදිරි තුළ පවතින ඇතැම් ගැටලු හේතුවෙන් මගීන්ට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුව තිබේ. රාත්‍රියේ ධාවනය වන ඇතැම් දුම්රිය මැදිරිවල විදුලි බුබුලු අක්‍රියව පවතී. ඇතැම් ඒවායේ විදුලි පංකා ක්‍රියාත්මක නොවේ. ඇතැම් මැදිරිවල වාකවුලු විවෘත කළ නොහැකිය. සෞඛ්‍යංශ මගින් වාතාශ්‍රය ලැබෙන පරිදි ගමන් කළ යුතු බව අනුමත කළද එම පහසුකම් නොදැපීම ගැටලුවක් බව මගීහු පවසති. දුම්රිය සාමාන්‍ය අධිකාරීතුමනි මේ ඔබේ අවධානයටයි. කාර්මික සහ වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු පාඨමාලාවක් හැදෑරීමේදී ලියාපදිංචි ප්‍රතිත්වනය කරන ලද වෘත්තීය පුහුණු ආයතනයක් තෝරා ගන්න. ව්‍යාජව පුළුල් ප්‍රචාරයන් ලබා දෙන ආයතනවලට නොරැවටෙන්න. ලියාපදිංචිය සහ ප්‍රතිත්වනය ලබා NVQ සහතිකපත් ලබා දීමට හැකි ආයතන පිළිබඳ විමසීම සඳහා www.tvec.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න. මේ පණිවිඩය ත්‍රිතීක සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවෙන්. ලෝක ප්‍රවෘත්ති
අනුග්‍රහය CIB ජනජය වාසනා සමගින් නවතර සහ නව අවුරුදු සේන අරමුණා දෙසැම්බර් මාසයේ පුරා ඔබේ විල්පත්‍ර වටිනා තෑගි තෙල් ගෝල්ඩ් පත් සහ බැංකු කාඩ් පත් සඳහා 120ක් දක්වා වටම් අදම CIB එන්න. චීනය සිය කර්මාන්ත ශ්‍රේෂ්ත්‍රය සඳහා හරිත සංවර්ධන පස් අවුරුදු සැලැස්මක් එළි දක්වයි. එය අවම කාබන් විමෝචනයක් සඳහා වන ඉදිරි පියවරක් බව එරට කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි. වසර 2025 වන විට හරිත සංවර්ධනය සඳහා නවීන තාක්ෂණය හා උපකරණ පුළුල් ලෙස භාවිත කිරීමට නියමිතයි. ඔමික්‍රොන් ප්‍රභේදය හමුවීමත් සමග ඇමරිකා එක්සත් ජනපදය කොවිඩ් එන්නත් කරන වැඩසටහන වේගවත් කර තිබේ. දිනකදී වැඩිම එන්නත් සංඛ්‍යාවක් ඊයේ ලබා දී ඇත. මේ යටතේ පුද්ගලයන් ලක්ෂ 22ක් පැය 24ක් තුලදී එන්නත් කරන්නට ලක් කර ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි. මේ වන විට ඔමික්‍රොන් ප්‍රභේදය ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක් පුරා පැතිර ගොස් තිබේ. බ්‍රසීලය කොවිඩ් මර්ධන එන්නත් වැඩසටහන යටතේ එරට ජනගහනයෙන් 90%කට එන්නත් ලබා දී තිබේ. රජයේ ඉලක්කය මිලියන 177කට එන්නත ලබා දීමයි. එරට සෞඛ්‍ය අමාත්‍යවරයා ජනතාවට දැනුම් දී ඇත්තේ කඩිනමින් එන්නත්කරණයට යොමු වෙන ලෙසයි. මේ වන විට බ්‍රසීලයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,21 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. එරට මරණ සංඛ්‍යාව 6 ලක්ෂයකට අධික වේ. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය CIB ජනජය වාසනා සමගින් නවතර සහ නව අවුරුදු සේන අරමුණා දෙසැම්බර් මාසයේ පුරා ඔබේ විල්පත්‍ර වටිනා තෑගි තෙල් ගෝල්ඩ් පත් සහ බැංකු කාඩ් පත් සඳහා 120ක් දක්වා වටම් අදම CIB එන්න. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් පොල් ගසෙන් වැඩගමු රටදයත් දිනවමු සහය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928 දේශීය පොල් කර්මාන්තයේ නවෝදය ආරම්භමු. යුද්ධයෙන් පසු උතුරේ සංවර්ධනයට රජය වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කර ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පවසයි. අධිවේගී මාර්ග ප්‍රධාන මාර්ග සහ ග්‍රාමීය මාර්ග උපරිම මට්ටමින් ප්‍රතිසංස්කරණය කෙරෙයි. පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට අධෙක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් වත්තපිටියේ ඇති පොල් ගහ කියන්නේ අමතර ආදායම් මාර්ගයකට ඔබට ඇති හොඳම මගක්. පොල් මදෙන්, කට්ටෙන්, ලෙල්ලෙන් පමණක් නොව මුළු පොල් ගහෙන්ම හරියටම ප්‍රයෝජනගෙන ඔබේ අතමිට සරු කරගන්නා අතරම ජාතික ආර්ථිකය සවිමත් කිරීම සඳහා දායක වීමට දැන් ඔබට අවස්ථාව. ඵලදායීතාව වැඩි කරගන්න, නාස්තිය අවම කරගන්න, උවදුරු වළක්වා ගන්න, පොල් වගාව සරු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු දේ පිළිබඳව තවත් බොහෝ තාක්ෂණික සහයෝගය ලබා දෙන්න පොල් පර්යේෂණ ආයතනය සූදානම්. සහාය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928 ක්‍රීඩා පුවත් ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දෙවන අදියර හෙට සිට ආරම්භයි. තරඟාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට ශූරතා කුසලානය සමග රුපියල් කෝටි 2ක මුදලක් පිරිනැමේ. අනුශූරීන්ට පිරිනැමෙන මුදල රුපියල් කෝටියකි. ජෙෆ් නාකින්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, කොලම්බෝ ස්ටාර්ස්, කැන්ඩි වෝරියර්ස් සහ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම් ඊට සහභාගී වේ. මූලික වටේ තරඟ ආර් ප්‍රේමදස්ස ක්‍රීඩාංගණයේදීද අවසන් පූර්ව තරඟ සහ අවසන් මහ තරඟය හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදීද පැවැත්වේ. තරඟාවලියේ නිල විකාශන අයිතිකරු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. සෑම තරඟයකම තොරතුරු සජීවීව ගෙනීමට විෂන් FM සහ ජාතික ක්‍රීඩා විකාශනය සූදානමින් සිටී. කොළඹ අවට ජනතාවට FM 107.3 මගින්ද යටියන් තොටින් FM 107.5 ඔස්සේ දිවෙන පුරාද එය විකාශනය කෙරේ. මීට අමතරව නුවර, මාතලේ, කුරුණෑගල සහ කෑගල්ල ප්‍රදේශවලට FM 104.9 ඔස්සේද, දකුණු පළාතට 104.7 ඔස්සේද, නුවරඑළිය රත්නපුර ප්‍රදේශවලට FM 102.1 ඔස්සේද, අනුරාධපුර, පොළොන්නරුව, වවුනියාව 97.4 ඔස්සේද, යාපනය, මුලිතිව්, කිලිනොච්චිය සඳහා 89.8 ඔස්සේද තරඟ තොරතුරු ගෙනෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද.
පීපල්ස් ලීසින් සමාගමේ මෙට්‍රොපොලිටන් ශාඛාව නව පරිශ්‍රයක ස්ථාපිත කෙරේ. එය අංකා 86 වොක්ෂෝල් වීදිය කොළඹ 2 යන ස්ථානයේ පසුගියදා විවෘත විය. මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසින් සමාගමේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එම අවස්ථාවට එක්විය. මෙට්‍රොපොලිටන් ශාඛාවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන්ට පහසු ප්‍රවේශයක් සැපේ. පළමු හරිත ශාඛාව ලෙසද මෙය ක්‍රියාත්මකයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක් දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර් දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට mountain bike 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB Youth Trust හා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් මිලියන 66,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරයි. අදාළ වෙන්දේසිය ලබන 8 වෙනිදා පැවැත්වේ. දින 91කින් කල්පිරෙන පරිදි රුපියල් මිලියන 18,000ක්ද දින 182කින් කල්පිරෙන පරිදි රුපියල් මිලියන 24,000ක්ද දින 364න් කල්පිරෙන පරිදි රුපියල් මිලියන 24,000ක්ද වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරේ. ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් හෝ අනිකුත් බලපත්‍රලාභී වාණිජ බැංකුවලින් මහජනතාවට භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත හැකිය. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ හා ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක ත්‍රිවිධ එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ් වීල් පොතට එවිලෙම කෑෂ් අතට කාලගුණ වාර්තාව සබරගමුව මධ්‍යම ඌව දකුණ සහ බස්නාහිර පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල ඝාතනය වූ ශ්‍රී ලාංකිකයා සම්බන්ධයෙන් පාකිස්තානයේ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි විමසිල්ලෙන් විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් මහ බැංකුවෙන් විශේෂ ක්‍රියාමාර්ග ළංගමයට නව බස් රථ 600ක් කාන්තාවන් සඳහා රැකියා අවස්ථා වැඩ කිරීමේ වැඩපිළිවෙලක් රජයට නොමැති බවට විපක්ෂයෙන් චෝදනා. තේ වගාවට අවශ්‍ය ජෛව පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක්. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටින කොවිඩ් ආසාදිත සෙසුන්ට වෙනම මධ්‍යස්ථානයක්. චීනය සිය කර්මාන්ත ශේෂ්ත්‍රය සඳහා හරිත සංවර්ධන 5 අවුරුදු සැලැස්මක් එළිදක්වයි. LPL දෙවන අදියර හෙට ආරම්භයි. තරගාවලියේ නිල විකාශන අයිතිකරු ජාතික ගුවන් විදුලිය. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්තිමින් සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට.